පාරට බැහැලා ඔබ කඩේකට ගිහිල්ලා ඔබ යම් කිසි දෙයක් මිලදී ගන්නකොට මේ මුදලාලි ඔබට දෙන දේ එතකොට මේ කඩේ ඉන්න මුදලාලි මොකද කරන්නේ? හොරට කිරනවා. තරාදියට යටින් මුඛා කරි අමුණනවා. මේක වංචාව. පුංචි පුංචි සැපයක්. ඒකෙන් ලැබෙන්නේ පුංචි සැපයක්. හැබැයි මේ පුංචි සැපේ නිසා ඔබ මහ විශාල සැපයට පයින් ගහනවා, කකුලින් ගහනවා. ඒක නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ මෝඩ අදහස් වලින් හිටියොත් ඔබ හැමදාමත්ම සතුටු වෙන්නේ පුංචි පුංචි සැප හොයාගෙන ගිහිල්ලා. ඒක නිසා පුංචි පුංචි සැප ටික ඔබ කැප කරන්න ඒ මොකක් වෙනුවෙන්ද? මහා සැපයක් වෙනුවෙන්. මහා සැපයක්. ඒ මොකද්ද? ඔබ සුගතියක් කරා යන මහා සැපය. ඒක නිසා පුංචි පුංචි සැපයන් ටික, පුංචි පුංචි සතුටු වෙන දේවල් ටික ඔබ කැප කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට මේ ජීවිතයේ අර්ථය වටිනාකම හඳුනා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔබ හොඳ වෙලාවට තමයි බෞද්ධෙක් වෙලා ඉපදුනේ. අන්‍යාගමිකයෙක් වෙලා ඉපදුනා නම් ඔබට පුළුවන් කමක් නැහැ මේ දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඒක නිසා ඔබ පුළුවන් විදියට ඔබේ ජීවිතයේ නිවැරදි තීරණ අරගෙන මේ භව ගමනින් ඔබ ඉක්මනින්ම නිමා කරන්නට ඔබ අදිටන් කරගත යුතු. එහෙනම් මේ මොහොතේ සිට අපි ඔබේ ප්‍රශ්න කිහිපයකට උත්තර බඳින සූදානම්. විශේෂයෙන්ම කුලයේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අද දවසේදී අදාළ කරන මාතෘකාව තමයි මේ කුලය සමග සතුට. කුලය ඉදිරියට ආවොත් සතුට නැහැ. කුලය ඉදිරියට ආවේ නැත්තම් සතුට තියෙනවා. කුලය ඉදිරියට ආවොත් දුක විතරයි. ඒක නිසා අපි අද දවසේදී කුලය සම්බන්ධයෙන් කතා කරේ. අපිට දරුවෙක් අපිට අහපු ප්‍රශ්නයකට අපිට දරුවෙක් ඉල්ලීමක් කරන නිසා තමයි අද දවසේදී මේ අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරේ. මම හිතන්නේ අපිට කුලයේ ගැන ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අපි මෙතෙන් සිට ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. කෙටි ප්‍රශ්න සිංහලෙන් අපිට ඉක්මනින්ම යොමු කරන්න. හාමුදුරනේ වයසින් කුඩා ළමයි මහාන කිරීමෙන් දැනුම් තේරුමක් නැතිව ආසාවට මහානට පසුව සිතුවිලි වෙනස් වෙන්න පුළුවන් නේද? ඔව්. සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ සිතුවිලි ඕනම මොහොතක වෙන්න පුළුවන්. අපි කුඩා ස්වාමීන් වහන්සේලා ගැන කතා එක කැලක් නේක අපිට මිනිස්සෙක් විදිහට ගමුකෝ. ඕනතරම් අපි පුංචි කාලේ හිතාගෙන ඉන්න ඕනේ අපි දොස්තර කෙනෙක් වෙනවා කියලා. කවදාවත් ලොකු නම් වෙන්න පුළුවන්ද? බෑ. වෛද්‍යවරේ මේ ගණකාධිකාරිවරයෙක් වෙනවා, ටීචර් කෙනෙක් වෙනවා කියලා පුංචි කාලේ තමයි පුංචි කාලේ තියෙන සිතුවිලි. ඒ වගේ තමයි පුංචි ස්වාමීනේර හාමුදුරුවෝ වහන්සේලාත්. තාමත් කුරුතල් වයසේ ඉන්නේ. ඒක නිසා වැඩි විට පත් වෙනකොට සිවුරට සමුදෙන්න කල්පනා කරනවා නම් ඒක උන්වහන්සේගේ තියෙන සසරේ තියෙන යම්කිසි කර්මයක් නිසා. ඒක නිසා මේ අපේ ශාසනයේ ඉන්න මහා තෙරවරුන්ගේ එහෙම නැත්නම් මහා ස්වාමින් වහන්සේලාගේ, ජේෂ්ඨ ස්වාමින් වහන්සේලාගේ, මහා පඬිතු ස්වාමින් වහන්සේලාගේ, නායක ස්වාමින් වහන්සේලාගේ පුංචි කාලේ තමයි පැවිද්ද. වැඩි විරපත් වෙලා හරි අතලොස්සක්. හරිම අතලොස්සක්. මොකද අපි පැවිදි වුණේ පුංචි කාලේ නෙවෙයි. අපි සෑහෙන වයසට ගිහිල්ලා අපි මම පැවිදි වෙලා තියෙන්නේ. පුංචි කාලේදී මම වෙන ශාස්ත්‍රයක හිටියේ. තරුණ වියදාම වෙන ශාස්ත්‍රයක හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ සමග ඉන්නේ. ඉතින් ඕක තමයි. හැබැයි පිනපවමක් තමයි දුවේ පුතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ පැවිද්දත් අපිට ලැබෙන්නේ යම් කිසි පිනක් නිසා. හොඳයි. බොහොම පිං අපි හාමුදුරනේ කියලා ඩිල්ෂාන් ඒවල් කියලා තියෙනවා. ඩිල්ෂාන් තමයි මට මේ මාතෘකාව ගැන අද දවසේදී තෝරා බේරා දුන්නේ අපි හාමුදුරනේ මේ සම්බන්ධයෙන් කතා කරන්න කියලා. කුලය කියන්නේ මොකක්ද හාමුදුරනේ? කුලය කියලා කියන්නේ ඉපදෙනකොට ඔබ ගොවි ගම වෙන්න පුළුවන්. අම්මලාගේ තාත්තලාගෙන් ආපු ආච්චිලාගෙන් ආවේ. ඔබ කරාවේ කියන වෙන්න පුළුවන්. ඔබ දුරාවේ කියන කාරණා වෙන්න පුළුවන්. අන්න ඔය වගේ කුලයන් වලට බෙදිලා කුලයන් වලට අම්මලා මුතුන් මිත්තන්ගෙන් මෙන්න මේ පරම්පරාවෙන් එන මේ ආඩම්බරේ තමයි මේක. 100කින් ආච්චිගෙන් මොම දිගට ගිහිල්ලා ඔන්න ඕකට තමයි කුලය කියන්නේ. ඉතින් ඒ කුලය කියලා කියන කාරණාව ආරම්භ වෙච්ච තැනමක්වත් අපි හොයාගන්න දන්නේ නැහැ. හැබැයි බුදුන්ගේ කාලෙත් ඔන්න ඔය කියන මනස්ගත මේ කුල කතාව තිබුණා. තුෂාන්ත ආදරය කියන වචනයෙන් මිනිස්සෙක් මනින්න පුළුවන් නේද අපි හාමුදුරනේ? ආදරය කියන වචනෙන් මිනිස්සෙක් මරන්නත් පුළුවන්. මිනිස්සෙක් මරන්නත් පුළුවන් නේද? පුතේ මිනිස්සෙක් මරන්න මේ ඇල්පෙනෙත්තත් ඇති. ඇල්පෙනෙත්තත් ඇති. එක වචනෙකුත් ඇති. වැරද්දකුත් ඇති. සැකයකුත් ඇති.
හැබැයි මේ මරණ සියල්ල සිද්ධ වෙන්නේ කර්මානුරූපීවයි. ඒකට අපි කියනවා හේතුඵල ධමයක් කියලා. හේතුවක් නිසා තමයි මේක අපිට සිද්ධ වෙන්නේ. අපිත් ඒකට දේවල් කරපු නිසා. අබ වැපුරුවොතින් අබ තල වැපුරුවොතින් තල. ඒක නිසා ආදරය කියන වචනය තුල මිනී මරා ගැනීම කරන කාරණාව ඇත්ත. ආදරය ගොඩක් කරනකොට සැකේ වැඩි. සැකීම් බලනෝ වැඩි. ඒ ආදරය කියන වචනේ තුල තියෙන්න ඕනේ අත්‍යවශ්‍යම කාරණා මොකද්ද පුතේ දුවේ? අවබෝධය. දැන් සමහර පිරිමි දරුවෝ ඉන්නවා තමන්ගේ නෝනට කොයිතරම් ආදරෙයිද ආදරේ වැඩිකමට පාරේ තොටේ යන කිසිම කෙනෙක් දිහා බලන්න තහනම්. ආදරේ වැඩිකමට කොයිතරම් බාධාවත්ද බලන්න මේ නෝන දීලා තියෙන්නේ. කොයිතරම් පීඩනයක්ද කියලා බලන්න. එතන ආදරයක් තියෙනවද? ආදරය කියන්නේ පුතේ දුවේ තමන් ආදරය කරන කෙනාට සතුට දෙන එක, පීඩනය දෙන එක නෙමෙයි. පීඩනය දෙන එක නෙමෙයි ආදරය කියලා කියන්නේ. සමහර පිරිමි දරුවෝ ඉන්නවා ටෙලිෆෝන් කෝල් එක ආන්සර් කරේ නැත්නම් ඔන්න එතන මහා රණ්ඩුවක්, පීඩනයක්. එයාට කැමති දේ කරේ නැත්නම් ඔන්න පීඩනයක්, රණ්ඩුවක්. පුතේ මේක අවබෝධ කරගන්න ඉස්සෙල්ලාම මේ සමාජය තුල ප්‍රශ්න, මේ ආදරය පිළිබඳ තියෙන ප්‍රශ්න කොහොමද ඇති වෙන්නේ? අපි හිතන විදියට අනිත් කෙනා හිතන්නේ නැති නිසා. මම හිතන්නේ මෙහිමයි. හැබැයි එයා හිතන්නේ එයාගේ විදියට. අපි හිතන විදියට එයාත් හිතන්න ඕනේ කියලා. නෑ. මිනිස්සු දෙන්නෙක් අරගත්තොත් සිතුවිලි දෙකක්. එක විදියට දකින්න බෑ. පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා. හැබැයි ආදරය තුල දෙදෙනෙක්ගේ ආදරය තුල එක්කෙනෙක් පස්සට අඩිය තියනවා. හොඳයි. ආදරය නිසා මම ඒක ඉවස ගන්නවා කියලා. නෑ. අද අපි යනවා එළියට කෑම කන්න. දැන් අද කතා කරන්නේ කවුද? මහත්තයා. නෝන කියනවා. නෝනගේ හිතින් හිතනවා. අද නම් යන්න බෑ. ඕනේ නෑ. හැබැයි එයා ඒකට කැමති වෙනවා. මහත්තයා පවුනේ එයා දුක්ඛිතේ යාට මං ආවේ නැත්තම් නේද? ඒක නිසා මං අද අකමැත්තෙන් හරි මේක මන යන්න ඕනේ. අන්න පස්සට ගත්ත අඩියක්. එතන මොකද්ද තිබුණේ? ආදරේ. මහත්තයාගේ හිතේ ඉඳන්න බෑ. මහත්තයාගේ කැමැත්තනේ. නෑ අද යන්න බෑ. ඔයා මට ඕන දවසේ මට ඔයා යන්නකෝ. ඔයා එන්න ඕනේ. දෙන්න දෙකක්. අදහස් දෙකක්. ඔන්න ආදරේ පස්සේ දුරෙන් දුවනවා. එතන හට්ටි මුට්ටි පොළවේ ගහගනීවි. කතා නොකර ඉඳීවි. ඒක දුරු දිග ගිහිල්ලා මනුස්ස ඝාතනයක සිද්ධ වෙවි. මෙන්න මේකයි ස්වභාවය. ස්වභාවය මේකයි රටේ. ඒක නිසා දුවේ පුතේ ඔබ ඔබේ ජීවිතය ගැන වටිනාකමක් තියනවා සේම අනිත් අයට ජීවිතයේ වටිනාකමක් තියනවා කියලා කල්පනාවට ගන්න. ඔබ හිතන දේ ඒ විදියටම තව කෙනෙක් හිතන්නේ නැහැ කියලාත් ඔබ කල්පනාවට ගන්න. එහෙනම් මම හිතන දේ මේ විදියට, එයා හිතන දේ ඒ විදියට. එහෙනම් ඔබ ඒක අවබෝධ කරගත්තා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම රණ්ඩු සරුවල් වීමකුත් නැහැ. හොඳ අපූර්වට ඉන්නවා. අන්න එහෙනම් දෙදෙනාගේ අදහස් දෙකක් නම් මොකද කරන්න ඕනේ? සාකච්ඡාව. අනේ අද අංකෝ එයා අහනවා. අනේ අද යන්න බෑ. ඇයි වට යන්න බැරි? අද ගිහිල්ලා අපි හෙට නොගිහිල්ලා ඉඳමු. අන්න ඒ වගේ සාකච්ඡාවක් තියෙන්න ඕනේ. මෙයාගේ අකමැත්තක් ප්‍රකාශ කරනවා. මෙයාගේ කැමැත්තක් ප්‍රකාශ කරනවා. හැබැයි දෙදෙනා එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරලා හරි තීරණය ගන්නවා. එහෙම නැත්නම් මෙයා කතා කරනවා. මෙයා අකමැති. ඒක හංගවන්නේ නැතුව කමක් නැහැ. මං මේක යටපත් කරගන්නවා. මං එයා වෙනුවෙන් මගේ දේ කැප කරනවා. එහෙනම් එච්චරයිනේ. ඔන්න උතන තමයි ඔන්නෝක අවබෝධ කරගන්න. එතකොට ඔබේ පවුලත් ආදරයත් සියල්ලම රැකෙනවා පුතේ. හාමුදුරුවනේ කේන්දරවලට හත තියන අයට අනිත් අය ගැලපෙන්නේ නැහැ කියලා තියෙන මතේ ඇත්තද?
කේන්දර විශ්වාස කරන්නේ නැති නිසා පුතේ ওই සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද කේන්දර කියන කාරණාවන් පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ නැහැ. කේන්දරය අදාළ වෙන්නේ නැහැ. අපි ගෙනාපු කර්මානුරූපීව අපි අරගෙන ආපු පිනයි පවයි දෙක විතරයි අපේ භව ගමනේ අපිට උවමනා එපාකම් සම්පූර්ණ කරන්නේ. ඒ නිසා අපි දීපු යම් කිසි දෙයක් දුන්නොත් ඒ දීපු දෙයට අපිට ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙම නැතුව කේන්දරේවත් ග්‍රහයවත් අපිට මොකක්වත් කරන්නේ නැහැ කියන කාරණාවයි මම පෞද්ගලිකව මං හිතන්නේ. ඔබට ඕන දෙයක් අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි ওই කේන්දර සාතර මේ අය වැඩ බුදුරහමතුලින් ප්‍රතික්ෂේපයි. ඒවට බුදුරජාන් වහන්සේගේ වචනය තමයි චිරස්තීන ධර්ම කියන වචනේ. ඒක නිසාම අපි මමත් බුදුරජාණන් වහන්සේ 100 ලක්ෂයක් වාරයක් මම විශ්වාස කරන නිසා උන්වහන්සේගේ සරණ ගිහිපු බුද්ධ පුත්‍රයෙක් විදියට ওই කේන්දර මම විශ්වාස කරන්නේ නැහැ. ධම්මිකා ආනපත් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට අපිටම නේද මේ ප්‍රශ්න ඇති කරගන්නේ කුලය ගැන හිතා බොහෝ ඔව් කුලය කියලා කියන්නේ මොකද්ද? නමක් විතරයි. සංකල්පයක් විතරයි. ඔය කුලේ කියන කාලේ අමතක මකලා දාන්න පුළුවන් නම් ඊට පස්සේ ඔබට තියෙනවද? අන්න මකන්න දැන්. මකලා දැම්මොත් ඔබ දිනු ආමුදුරේ දිගින් දිගටම යම් කෙනෙක් අසතර වෙනවා නම් අසාර්ථක වෙනවා නම් එතන ඉස්සරහට කුමක් කරන්නද? අසාර්ථක වෙන්නේ පුතේ කාරණා කිහිපයක් නිසා නොලැබීම. ඒ කියන්නේ අපි දීලා නැති නිසා සසරේ. අනිත් කාරණා තමයි අපි උනන්දුව නැතිවීම. මෙන්න මේ කාරණා කුමන අපේ කුලෑටිකම අපේ කුසීතකම නිසා අපි අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ආයතනයක් විතර අපි අසාර්ථක වෙනවා. මොකද හේතුව අපි කොයිතරම් දේවල් කරන්න උත්සාහ කරත් ඒක වෙන්නේ නැහැ. මොකද හේතුව අපි සසරේදී අපි සාර්ථකව අපි දානෙ දීලා නැහැ. පරිත්‍යාගය දීලා නැහැ. පුරුදු කළා නැහැ. අපි තවත් මිනිසුන්ට උදව් කළා නැහැ. මේ සියල්ලම අපි කරගෙන නැතුව කොහොමද පුතේ අපි මේ ආත්මෙදී මේව බලාපොරොත්තු වෙන්නේ? දුන්නොත් දෙයක් ලැබේ. දුන්නොත් දෙයක් අනිවාර්යයෙන්ම ගහේ කෙටුවා වගේ නිවන් දකින්න කම්ම ලැබෙනවා. ඔබ කිසි දෙයක් දීලා නැතුව ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරද්දක් නේ. හොඳයි. අපි හාමුදුරුවෝ වහන්සේට බොහෝ කොයිබද වැඩ වැඩ වාසය කරන්නේ. ඉංග්‍රීසියෙන් ගහනකොට ඉක්මනින් කියව ගන්න බෑ පුතේ. ඒ නිසා පුළුවන් තරම් සිංහලෙන් ගහලනකොට එවන්න පුළුවන් නම් හොඳයි. මම වැඩ වාසය කරන්නේ පුතේ ආර්ය රත්න ගාමිණී මම වැඩ වාසය කරන්නේ මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු ආයතනයේ. ඉතින් මම පැවිදි වෙච්ච පන්සලේමයි. ඉදිරියේදී අදහසක් තියෙනවා ආරණ්‍යයට වඩින්නට. ඒ ගැනත් ඉස්සරහට අපි කියන්නම්. ඒ වෙනකොට ආරණ්‍යයට වැඩියොත් නම් ධර්මදේශනාවන් මේ විදියට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් අපි ආරණ්‍යයට යන්න අදහස් කරගෙන ඉන්නවා ඉදිරි පෙබරවාරි මාසෙ වගේ. ඒ මොහොතින් ධර්මදේශනාවන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැති වේවි. ඒ තියෙන නීති රීති පද්ධතියත් එක්ක. ඒක නිසා මේ ඉදිරියේදී සමහර විට ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්න දීර්ඝ කාලයක් නොවේ. අවුරුද්දක ගෝ දෙකක් විතර කාලයක් ඔබට නොහැකි වේවි. ඉතින් ඊට පස්සේ තවත් බොහෝ ධර්ම ප්‍රමාණයක් අපිට එකතු කරගෙන ධර්මදේශනාවන් වලට සම්බන්ධ වෙන අදහසක් තියාගෙන ඉන්නවා. ඒක ඉදිරියේදී අපි ඔබට දැනුම් දෙන්න. කාමතුනේ තෙරුවන් සරණ මම වහන්සේගේ බණ අහන්න බලාගෙන හිටියා. කල්හාර තෙරුවන් සරණ නිෂාදී හාමුදුරනේ 4 කේන්දරේ 15 කියන එකේ තීරම මොකද්ද? සමා වෙලා මට කියන්න පුළුවන්ද? 4 කේන්දරේ 15 කියලා කියන්නේ කිසි වැඩක් නැහැ. වැඩක් නැති කෙනෙක් කියලා. අනේ ඕව විශ්වාස කරන්න එපා පුතේ. ඔබ වැඩක් නැති කෙනෙක් නම් මේ ලෝකෙට ජනිතුනේ ඇයි? ඔබ කොයිතරම් පින්කන්දරාවක් අරගෙනද පුතේ මේ ලෝකෙට ඔබ එන්නේ? කනකස් බෑවා දිය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් තමයි මනුස්සාත්මයක් ලබා ගන්නවයි කියන එක. එහෙම අවස්ථාවක් ලැබිලත් ඔබ කියනවා ඔබ වැඩක් නැති කෙනෙක් කියලා කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? කනකස් බෑවා දිය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක්. ඊ타ත්ම අහඹු දෙයක් තමයි ඔබට මේ ලැබිලා තියෙන්නේ. මොකද්ද මනුස්සාත්මය? මේ බුද්ධෝත්පාදක කාලයක එකක්. කිසිදු කරදරයක් නැතුව ලෙඩ දුකක් නැතුව ඔබ ඉපදිලා තියෙනවා. කවුද කියන්නේ ඔබට 15 කියලා ඔබ කොහෙද? ඒවා බොරු මනස්ගත පුතේ. ඔබ පැත්තකට විසි කරලා දාන්න. ඔබ 15 කියලා ඔබට කියන්නේ කොහොමද? ඔබ මෙච්චර රූපයක් එක්ක, මෙච්චර හොඳ ශරීරයක් එක්ක, මෙච්චර හොඳ පැහැපත් බවක් එක්ක 15 වෙලාද ඔබ? කොතනද ඔබට 15 වෙලා තියෙන්නේ?
තනිකම් දෝෂ පාළුව නම් තියෙනවා හදවතේ. මොකද තවත් කෙනෙක් නැති වුණාම ඒක නිසා ඔය මනස්ගත පැත්තකට දාලා කේන්දරේ විසි කරලා දාලා ඔබ ධර්මය තුලින් ඔබ දකින්න. අන්න එතකොට තමයි ඔබට ජීවිතේ දුරක් දිනන්න පුළුවන්කම ලැබෙන්නේ පුතේ. නිසන්දරි ගොඩාක් ස්තුතියි අපේ හාමුදුරුවෝ වහන්සේට ධර්මයේ බෙදෙන අමතර අපේ ප්‍රශ්න පිළිතුරු දෙනවට. නිශාන්ත හාමුදුරුවනේ මගේ විවාහ ජීවිතය එපා වෙලා තියෙන්නේ. මට ඉන්න පුතේ. විවාහ ජීවිතය එපා වෙනව නම් ඒකට ප්‍රධානම කාරණාව තමයි ඔබමයි ඒකට කාරණාව. කවුරුවක්වත් නිසා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න බෑ. ඔබමයි සාර්ථක කරගන්න ඕනේ. ඒක නිසා ඔබ කැත්තට පොල් වගේ ඉන්නව නම් ඔබ පරාද වෙනවා. ඒක නිසා ඔබ මෛත්‍රිය පතුරවන්න. මෛත්‍රිය පතුරවනකොට තමයි ඔබට දැනෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද දවසේදීත් මට ඔය වගේ කෙනෙක් කතා කරා මේ මහරගම පැත්තේ ඉඳලා. දුවේ කතා කළ කිව්වේ මොකද්ද? හාමුදුරනේ මට දැන් එපා වෙලා තියෙන ජීවිතේ මට මැරෙන්න හිතනවා. ඇයි පුතේ එහෙම කියන්නේ? මගේ මහත්තයා මට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මහත්තයෙක් ඉදිරියට කිසිම දෙයක් කරන්නේ නැහැ. එයාගේ පාඩුවේ ඉන්නවා. ත්‍රිවිල් එකක් රීදුරෙක් විදිහට කතා කරනවා. ඒ මහත්තයාගෙන් ලැබෙන්නේ නැති ආදරය නිසා මම තවත් කෙනෙක් එක්ක යාළු වුණා. ඒ යාළු වෙච්ච කෙනාටත් ළමයි 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ වැරද්දින් අපි හොයාගෙන අපි දැන් අපිට මේ සතුට හොයාගෙන තියෙන්නේ තවත් වැරදි වැඩක් කරලා. ඒතර කොච්චර කර්මයක්ද කියන්නේ කුමේ? අකුසල මූලයක් වර්ධනය කරගන්නේ නේද? දැන් ඕනතරම් මේ සමාජයේ ඉන්නෝනේ නීත්‍යානුකූල බිරිඳි දිද්දී වෙන අයත් එක්ක ගිහිල්ලා Tamanගේ ඕන එපාකම් සම්පූර්ණ කරගන්න මේ පුංචි කාලයකට. හැබැයි සසරේ නම් පුංචි කාලයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ලැබේවි ආත්ම ගණනක්. ආත්ම ගණන මේ පුංචි කාලයේ තුල තියෙන සතුට ඔබට කල්ප ගානක් ආත්ම ගානක් ඔබට විඳවන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ කබලෙන් ලිපට වැටෙන්න එපා. ඔබේ ඔය පුංචි සිතුවිල්ල සතුට වෙනුවෙන් ඔබ ඒක නිසා ඔබ දකින්න ඔබේ ජීවිතේ බය. ඔබ ඉපදෙනකොට ඔබ ඉපදෙන්නේ පෙරේත ආත්මයක නම් ඒක මේකෙන් ඔබ සන්තරපණේ වෙලා වැඩක් තියෙනවද? ඒක නිසා ඔබ දකින්න ඔබේ ජීවිතයේ ඔබේ කඩපති ඉස්සරහට ගිහලා බලන්න. අනේ මම පෙරේත ආත්මයක් ලැබුවොත් මම මේ කරන වැරද්දෙන් මම අපායක නිරේක ගිහලා වැටුණොත් එහෙනම් ඔබට වෙන්නේ මොකක්ද? අර සතුට ඔබට ඒ වෙලාවේ කැප කරා නම් මෙන්න බව ගමනේදී ඔබට හම්බ වෙනවා ඒ ප්‍රතිඵල. ඒක නිසා ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා. බුද්ධිය පාවිච්චි කරන්න. මනස තියන ඕන කෙනෙකුට මේක හොඳට අහගන්න. හැම කෙනාටම මනසක් තියෙනවා. දැනුමක් එකතු කරගන්න පුළුවන් පොතපතෙන් හරි සමාජයෙන් හරි. හැබැයි මනසයි දැනුමයි කියන දෙක වගේ නෙමෙයි බුද්ධිය කියන කාරණාව. මනසක් තියෙනවා හැම කෙනාටම බුද්ධියකුත් තියෙනවා. හැබැයි මනසක් තියෙනවා දැනුමක් තියෙනවා. හැබැයි බුද්ධිය නැහැ. ඒක නේ ඔය දොස්තරවරු ඉංජිනේරුවරු ලෝයර්ස්ලා ඔය දැනුම තියෙන අය ඒ ශාස්ත්‍රවල ඩිග්‍රී ගහලා කැම්පස් එකට ගිහිල්ලා පිටට විභාග කරලා සියලුම දේවල් කරලා දැනුමින් හර හොඳ දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි යාට බුද්ධිමත් කියලා කියන්න බෑ. මොකද හේතුව? එයා බුද්ධිමත් වැඩ නෙමෙයි කරන්නේ. දැනුමයි ශාස්ත්‍ර තුල හොඳයි. දොස්තරලා ඉංජිනේරුවරු තමන්ගේ නෝනලා මරලා නැද්ද? තමන්ගේ නෝන පාරට දාලා නැද්ද? අම්මට තාත්තට සලකන්න නැතුව ඉඳලා නැද්ද? අන්න දැනුම තිබුණාට තියෙනවද? බුද්ධිය නැහැ. බුද්ධිය නැහැ. මේ කාරණා තුනක්. මනස, දැනුම, බුද්ධිය. බුද්ධිය කියන්නේ මොකද්ද? මේ දැනුම ප්‍රයෝජන ගැනීම. මේ දැනුම මනස දෙකම ක්‍රියාත්මක කරලා තමන්ට අවශ්‍ය කරන මොහොතේදී ඒ ක්‍රියාවට දැන්වීමට ඇති හැකියාව. මේක ගොඩක් අයට නැහැ. ඒක නිසා අපි කාටවත් බුද්ධිමත් කියලා කියන්න එපා. මොකද බුද්ධිමත් කියලා කියන්න එපා. මොකද අපි බුද්ධිමත් වෙන්න නෙමෙයි කරන්නේ. හොඳයි. හිඟුලි සාවාගේ තියෙන පොඩ නහය බර වෙලා තියෙන්නේ සමා වෙන්න ඕනේ පුතේ. මාන්නේ දිස්නගේ අපි ප්‍රශ්නෙට උත්තර දෙන්න හදන්නේ. මාන්නේ මුස්පත්තු මිනිසුන් ආත්මාර්ථකාමී ජීවත් වෙනවා නේද? අපි හාමුදුරනේ හිස්සුණු දේවල් නේද? උණු හදවත් නේද? අපි ඔව් අනිවාර්යෙන් මාන්නේ කියලා කියන්නේ මහ විශාල අකුසලයක්. ඒ මාන්නේ වගේ අකුසල ඇති කරගෙන ඊළඟ ආත්මයට යනවනම් ඌරෝ ඊරියෝ ඔය මේ බඩගාගෙන යන සත්තු
ජරාව කුණු කන සත්තු ඒ කියන්නේ අර අපි හොඳම නැති පහලට දාන බල්ල බලල්ලු කියන්නේ බල්ල බලල්ලු ගන්නට දාලායි තියෙනවා කියලා කියන්නේ ඒ පහලට අන්න ඒ වගේ තැන් වලට වැටෙන්න පුළුවන් ඔබේ මාන්නේ නිසා. ගොඩාක් අය ප්‍රශ්න අහලා තියෙනවා අවසර මාළගිය පරාණේ කාර්යය හීනෙන් පේන්නේ කුමක් නිසාද? මළගිය පරාණ කාර්යය කියලා කියන්නේ මළගිය ඇත්තෝ නේද? මළගිය ඇත්තේ කීනෙන් පේන්නේ ඔබ ඒ පිළිබඳව යම් කිසි අදහසක් තියාගෙන නැති අම්මා තාත්තගෙන අදහසක් තියාගෙන නැති එහෙම නැත්නම් මෙහෙමයි දැන් මේ හීන වලට පණ නැහැ. හීන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ වදභාවය ඇති දේවල් කියලා. හීන වැඩක් නැහැ. හීන වල ජීවත් වෙන්න එපා. දැන් අපි උදාහරණයක් කියලා බලමුකෝ. ඔබ දැන් පිහියක් අරගෙන හීනෙන් යම් කිසි කෙනෙකුට අනිනවා. හීනෙන් මේ උදේ වෙනකොට ඔබ හිර ගෙදර දින්න ඕනේ. මරණව මිනිස්සෙකු පියෙන් ඇල්ල. හීනෙන් මේ දකින්නේ. එහෙනම් ඔබ එහි වැඩිකාරයද? නැහැ. ඔබ උදේ වෙනකොට හිරේට අරන් යනවද? නැහැ. ඒක කල්පනා කරගන්න මෙතන කැලලක් තියෙනවා මෙතන කැලලක් තියෙනවා. ඔබ මේක අවබෝධ කරගන්න මේක අවබෝධ කරගන්න නැතුව. ඒ නිසා ඔබ මේ දංගලේ පුරුක් වගේ හැම දෙයක්ම අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තාම හැමිට හරි ලේසි මේ ජීවිත ඉස්සරහට යන්න. තේරුණාද? එකක් හොඳට දන්නවා. හැබැයි අනිත් එක තව කෙනෙක් කියන එකට ඔව් එහෙම නේද? මලගේ පරාණකාරයෙක් දැක්කනේ හීනෙක්. තාත්තා දැක්කනේ මේ සුදු පාට ඇඳුමකුත් ඇඳගෙන හොඳ තැනක ඇති නේද? අපෝ තාත්තර දිලා චඳුමක් ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. මම හීනෙන් දැක්කා. තාත්තර ඕන ඇති මේ පිං ඕන ඇති. අනේ ඔය වගේ මනස්ගාත. ඒක නිසා ඒව ගැන හිතන්න එපා.